අපේ රටේ තරුණයින්ට ඇත්තටම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා නාරද. අපි කාටත් පොඩි කාලේ එන හීන ගොඩක් තියෙනවා. ඒ හීන වලින් සැලකිතු ප්‍රමාණයක් ඒගොල්ලෝ ඉෂ්ට නොකරගත්ත පරපුරක් තමයි ඉන්නේ. තරුණයෝ ගත්තත් එහෙම. ඒගොල්ලන්ට හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න විදියක් නැහැ. හොඳ රැකියාවක් ලබා ගන්න විදියක් නැහැ. ඊට පස්සේ ඇත්තටම මේ හොඳ ආදරයක් කරගන්න විදියක් නැහැ. අද ආදරය ඉතුරු වෙලා තියෙන්නේ ආයි මේ ආර්ථික මේ තියෙන කොන්දේසි මත වාහනයක් ගන්න, දේවල් ගන්න, ඊට අමතරව අදුමතරම තමන්ගේ ලිට වෙලා ඉන්න අම්මා තාත්තා බලා ගන්න බැරි තැනකට මේ ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙනවා. මේ සිස්ටම් එක ඇතුලේ මම හිතන්නේ සැලකිලි ප්‍රමාණයෙන් පීඩාවට පත් වෙලා ඉන්න තරුණයෝ. ඒක අධ්‍යාපනය ඇතුලේ, රැකියාව ඇතුලේ, ඒ වගේම විශේෂයෙන්ම විෂමත්ව ක්‍රියාවලියන් ඇතුලේ, සමාජ අපචාරයන් ඇතුලේ. ඒ නිසා මේ ජව සම්පන්න හැකියාව තියෙන, දක්ෂතාවයන් තියෙන තරුණයෝ රොත්තක් අපේ රට ඇතුලේ ඉතුරු වෙලා තියෙනවා. ඒ පිරිසව හරිය ඇතුලේ මේ ආර්ථිකය ඇතුලේ සහ ඒගොල්ලන්ගේ ජීවිතවල කළමනාකරණය කරගන්න බැරි වෙච්ච දැවැන්ත පිරිසක් අපේ රටේ තරුණයෝ ඉන්නවා. අයිබෝන් ත්‍රිමාන වැඩසටහනක් ආරම්භ කරන්න දවසෙත් අපි සුපුරුදු විදිහට මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ දවස්වල ඡන්ද නිසා අපි ත්‍රිමාන වැඩසටහනුත් පොඩි ඡන්දේ පිළිබඳව විමසා බලන්නට වෙන් කරලා තියෙනවා කියලා ඔයගොල්ලන් දන්නවා. විශේෂ වැඩසටහන් මාලාවක් අපි කරනවා මැතිවරණ අපේක්ෂකයින් සමග. ඉතින් අද දවසේ අපි අපේ වැඩසටහනට ආරාධනය කෙරුවේ සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක ඒ වගේම කොළඹ දිස්ත්‍රික් මාලිමාවේ එහෙම නැත්නම් ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකු විදිහට මේවට තරඟ වදින එරංග ගුණසේකර සමගයි. ඉතින් අයිවන් කියලා පිළිගන්න එරංග මට කියන්නකො මේ ඇයි ඔබ මෙවර මේ ඡන්දයට ඉදිරිපත් වෙන්නේ සහ ඡන්දයට ඉදිරිපත් වීම හරහා මොකද්ද ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නේ? එකක් තැන්ක් යූ නාර්ද අපිට මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ කරගත්ත එකට. පළවෙනි එක තමයි ඒ කියන්නේ මම විශ්වාස කරනවා ඒ කියන්නේ අපේ රටේ පහුගිය අවුරුදු 4මාරත් ඊට අවුරුදු 72 ඇතුළත මේ රටේ දේශපාලනේ තිත්ත වෙච්ච සැලකුතු සමාජයක් ඉන්න තැනක තමයි දැන් අපි ඕගොල්ලෝ ඉන්නේ. ඒක අතර තමයි දැන් මේ මහමැතිවරණකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තිත්ත දේශපාලනේ ඇත්ත මිනිස්සු රොත්තක් මාලිමාව ඇතුලෙන් ඉදිරිපත් කරලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ගත්තොත් 22ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ඇත්ත මිනිස්සු අතර එක්කෙනෙක් තමයි එරංග කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපි හිතනවා මාලිමාවෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තිත්ත දේශපාලනයට තිත තියන්න ඕනකම තියෙනවා නම් ඇත්ත මිනිස්සු පිරිසක් යවන්න. ඒකේ ඇතුලේ මමත් එක්කෙනෙක් ලෙස ඉන්නවා. ඒ වගේම මම ගත්තොත් එහෙම අවුරුදු දැන් 18කට වඩා වැඩි ප්‍රමාණයක් වෘත්තිමයම දේශපාලනය කරනවා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. ඒ වගේම සමාජවාදී තරුණ සංගමයේ මීට අවුරුදු 3මාරකට ඉඳන් මම සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක විදිහට වැඩ කරනවා. ඉතින් ඒක නිසා මේ දේශපාලනය ඇතුලේ අපි පහුගිය ඇතුලේ අපේ භාවිතාවන් ඇතුලේ පෙන්ලා දීලා තියෙනවා අපි කවුද සහ අපේ අරමුණ මොකක්ද අපි මොකක් සඳහාද වැඩ කරන්නේ කියලා. ඉතින් ඒක නිසා අපි හිතනවා තිත්ත දේශපාලනයට තිත තියන්න ඕන නම් ඇත්ත මිනිස්සු යවන්න ඔබ මැදිහත් වුණොත් රට මෙතනින් එහාට වෙන තැනකට ගෙනියන්න මැදිහත් වෙයි කියලා ඒ සඳහා මම ඉදිරිපත් වෙනවා. අර 225ම එපා වගේ කැම්පේන් එකක් යනවනේ. දැන් 225ම එපා කියලා ඒ දැන් මේ මොහොතේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එයාට හිතවත් පාක්ෂිකයන් ගොඩක් කරලා මේක කිව්වේ. හැබැයි මෙවර ඒ 225මටම ඒ වගේ පරණම අයම තමයි ඉන්නේ. එතකොට ඒ වාතාවරණය යටතේ අර අලුත් කියන හිදස පුරවන්නද ඔයගොල්ලන් උත්සාහ කරන්නේ? අර අලුත් අය යවන්න ඕනි කියන හිදස පුරවන්නද උත්සාහ කරන්නේ? මම හිතන්නේ ආර්ද මේක දෙකම තියෙනවා. ඒ කියන්නේ දැන් 225ම එපා කියලා කිව්වේයි කියලා හිතුවොත් එහෙම දැන් පහුගිය දැන් ඕක ගොඩාක් එන්නේ ඔය පාස්කු ප්‍රහාරයත් එක්ක ආපු රටේ සංවාදයක් නේ 225ම එපා කියලා. එතකොට ඒක එන්නේ ඇයි එහෙම වෙන්න හේතුව මොකද්ද? හේතුව තමයි අපි දන්නවා අවුරුදු 72 ඇතුලේ දේශපාලනේ තිත්ත වෙලා තිබුණා වගේම පහුගිය අවුරුදු 4මාර ඇතුලේ මිනිස්සුන්ට පාර්ලිමේන්තුවේ මම හිතන්නේ සෑහෙන්න ටොකු 6-7ක් එනගන්න තරමටම මොලේ පෑදෙන්න සෑහෙන්න ෂෝට් එකක් පාර්ලිමේන්තුව තුළ ගියා. ඉතින් ඒක මිනිස්සුන්ට සෑහෙන්න මම හිතන්නේ ආව මේ මිනිස්සුද අපි පත් කළා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ අර හොරකම් කරන එකම නෙමෙයි. ඒක හැමදාම තිබුණා. හැබැයි මේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා උදේට එක පැත්තක, රැයට තව පැත්තක, හවසට තව පැත්තක, පහුවෙන්ද උදේ අපි නැගිටිද්දි මිනිහා වෙනම වෙන පැත්තක ඉන්න තැනක. ඊට පස්සේ මිරිස් කුඩු ගහ ගන්න, පිහිතල ගේන්න, ඊට පස්සේ අර අපි ඉස්කෝලේ අපි කරපු සෙල්ලම්නේ අපිට මතක් වුණේ අර මේ පුටු අරගෙන යනවා, මයික් කඩනවා, ඒවට වතුර දානවා. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවද සත්තුවත්ද කියන ප්‍රශ්නේ තමයි ආවේ. දැන් එක වෙලාවක ගත්තොත් එම් පාර්ලිමේන්තුව දවස් 10කට පාර්ලිමේන්තුව වහනවා. හැබැයි ළමයින්ට සත්තුවත්ත කවදාවත් ඇහුවේ නෑ. ඒ කියන්නේ සත්තුවත්ත ඒ ගානට හොඳ තැනට පරිවර්තන වෙලා තිබ්බද? හැබැයි එතකොට ඒකත් එක්ක අර ඔබ ඇහුවා වගේ සමාජ මතයක් කරනවා 225ම වැඩක් නෑ කියලා. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි මීට පෙර
අපි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 6 දෙනා. නමුත් ඔය කියන විවේචන එකක්වත් අපේ ඉන්න 6 දෙනාට අදාළම නැහැ. ඒක සමාජයේ කියන අදහසක් තියෙනවා. නමුත් අර පොදු සංකල්පයක් හැදුවා. ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ තමයි නාරද දැන් එතකොට ඒ 225ටම අපි මිනිස්සු බැන්න වගේම මේකේ මේ ඉස්සර නම් ඔය අපි අහලා තියෙනවා ඡන්ද පෙට්ටි වලට හොර ඡන්ද දාලා මිනිස්සු පත් වුණා කියලා. ඉතින් අපි දන්නවා මේ තියෙන සමාජ තත්ත්වයයි මේ තියෙන තාක්ෂණික දියුණුවත් එක්ක දැන් ඒ මට්ටමේ හොර ඡන්ද දෑම එකක් කරන්න බෑ. එතකොට මේ මිනිස්සු පත් වෙලා තියෙන්නෙම ඔබයි අපි සියලු දෙනා පත් කරපු ඡන්දේ. එතකොට හැබැයි මිනිස්සුන්ට මතක් වෙන්නේ නැහැ නාරද මේ දැකෝ මේ වැඩේ කරලා තියෙන්නේ අපිනේ කියලා. දැන් අම්මට නම් මතක් වෙනවනේ තමන්ගේ පුතා වැරද්දක් කරද්දි යකෝ මේ මාර වැඩේ මගේ පුතානේ මගේ දුවනේ කියලා. හැබැයි මිනිස්සුන්ට මතක් වෙන්නේ නැහැ අපෝ මේ මිනිස්සු අපිනේ පත් කරේ කියලා. අපි කියන්නේ දැන් chance එකක් ඇවිල්ලා තියෙනවා. හරි දැන් ඒක ඉවරයිනේ. නමුත් දැන් chance එකක් ඇවිල්ලා තියෙනවා ඕගොල්ලන්ට අලුත් මිනිස්සු යවන්න. ඒකේ අපෝ අලුත් කියන අදහසෙන් අපි අදහස් කරන්නේ නාරද 225න් හිටපු සියලු දෙනා හොඳ නෑ කියන ඒ පටු තැනට අපි යන්නේ නෑ. ඒක නිසා මේ දේශපාලන ඇතුළේ තිත්ත දේශපාලනට ඇත්ත මිනිස්සු පිරිසක් ඉන්නවා. ඒක නිසා ඔබ ඇහුවා වගේ පාර්ලිමේන්තුව 200 පරණ හිටපු 225න්ම මං හිතන්නේ 5-6 දෙනෙක් කැරෙන්න අන්න සියලු දෙනාම නාම යෝජනා දීලා තියෙනවා. ඒ නිසා දැන් මිනිස්සුන්ට කැමති වුණාට හොඳ මිනිස්සු පත් කරන්න කියලා මේ නාම යෝජනා වල ඉන්න මිනිස්සුනේ පත් කරන්න වෙන්නේ. එතකොට ඒක නිසා තවත් අවුරුදු 4මාරක් නැත්නම් 5ක් බණිනවද කියන පැත්ත වෙලා අපි කියන්නේ මේකේ නිවැරදි මිනිස්සු ඇත්ත මිනිස්සු යවන්නේ. ඇත්ත මිනිස්සු මාලිමාවේ සෙට් එකක්ම ඉන්න ඔක්කොම ඉන්නවා. සියලු දෙනාම ජාතික ලැයිස්තු ඉඳන් සියලු දෙනාම ගත්තොත් එහෙම ඉතාමත් නිවැරදි දේශපාලන දැක්මක් තියෙන සහ විනිවිදභාවයක් විතර වැඩ කරන ප්‍රතිපත්තිකරුක මිනිස්සු පිරිසක් ඉන්නවා. අපි කියන්නේ ඒකෙන් පුරවන්න. ඒ වගේම ඔබ ඇහුවා වගේ මෙවර මාලිමාව ඇතුලේ විශේෂයෙන්ම පළමු වර දැන් මම ගත්තොත් මෙවර පළවෙනි වතාවට තමයි පාර්ලිමේන්තු මැතිවරණයකට සහ මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම අපේ විශාල පිරිසක් ඉන්නවා මේ මාලිමාව ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙමෙයි විකල්ප පිරිස් ගොඩක් එක්ක යන්නේ. ඒක නිසා ප්‍රථම වතාවට මැතිවරණයට අලුතෙන් ඉදිරිපත් වෙන අලුත් මුහුණු රාශියකුත් ඉදිරිපත් කරලා තියෙන නිසා අපි කියන්නේ ඒ අවස්ථාව ඔබ පාවිච්චි කරන්න කියලා. තෝරා ගැනීමක් කරන්න ඉන්නවා උන්තරම් ඉදිරිපත් කරලා නේද? රයිට්. මට කියන්න මේ අපේ රටේ දැන් ඔබ තරුණ සංගමය නියෝජනය කරන නිසා මම අහන්නේ අපේ රටේ තරුණයින්ට ඇත්තටම ප්‍රශ්න තියෙනවද? ඇත්තටම ප්‍රශ්න ගොඩක් තියෙනවා නාරද. ඒක දැන් අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැන් ඔබයි මම හිතන්නේ ඔබ පොඩි කාලේ මං හිතන්නේ නැතුව ඇති මම හිතන්නේ මාධ්‍ය ශාස්ත්‍රයේ වැඩක් කරනවා කියලා. මම හිතුවේ නෑ මේ දේශපාලනයට සම්බන්ධ වෙලා ඍජුව වැඩ කරනවා කියලා. ඒ නිසා අපි කාටත් පොඩි කාලේ එන සීන ගොඩක් තියෙනවා. හැබැයි අපේ අම්මලා තාත්තලාත් අපි හිතනවා මේක අපේ දරුවන්ට අපි දෙන්නේ නැහැ කියන දැඩි අදිෂ්ඨානය තුළ ඉන්නේ. ඒ හීන වලින් සැලකිතු ප්‍රමාණයක් ඒගොල්ලෝ ඉෂ්ට නොකරගත්ත පරපුරක් තමයි ඉන්නේ. තරුණයෝ ගත්තත් එහෙම. ඒගොල්ලන්ට හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න විදියක් නැහැ. හොඳ රැකියාවක් ලබා ගන්න විදියක් නැහැ. ඊට පස්සේ ඇත්තටම මේ හොඳ ආදරයක් කරගන්න විදියක් නැහැ. අද ආදරය ඉතුරු වෙලා තියෙන්නේ ආයි මේ ආර්ථිකමේ තියෙන කොන්දේසි මත වාහනයක් ගන්න, ගෙවල් ගන්න, ඊට අමතරව අඩුම තරමේ තමන්ගේ ලෙඩ වෙලා ඉන්න අම්මා තාත්තා බලා ගන්න බැරි තැනකට මේ ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක නිසා අපි හිතනවා මේක තරුණයන්ට විතරක් අපි කරොත් එහෙම මේ සිස්ටම් එක ඇතුලේ මම හිතන්නේ සැලකියුතු ප්‍රමාණයෙන් පීඩාවටපත් වෙලා ඉන්නේ තරුණ තරුණියෝ. ඒක අධ්‍යාපනය ඇතුලේ, රැකියාව ඇතුලේ, ඒ වගේම විශේෂයෙන්ම විෂමද්‍රව්‍ය ක්‍රියාවලියන් ඇතුලේ, සමාජ අපචාරයන් ඇතුලේ. ඒ නිසා මේ ජව සම්පන්න හැකියාව තියෙන, දක්ෂතාවයන් තියෙන තරුණයෝ රොත්තක් අපේ රට ඇතුලේ ඉතුරු වෙලා තියෙනවා. ඒ පිරිසව හරිය ඇතුලේ මේ ආර්ථිකය ඇතුලේ සහ ඒගොල්ලන්ගේ ජීවිත ඇතුලේ කළමනාකරණය කරගන්න බැරි වෙච්ච දැවැන්ත පීඩනයක අපේ රටේ තරුණ තරුණියෝ ඉන්නවා. එතකොට මේ දැන් ඔය තියෙන ප්‍රශ්න ටික ඔබ කිව්වා. ඔබ විසඳුම් තියෙනවද මේවට ඕගලන්ට? ඔව් එකක් තමයි නාරද අපි හිතනවා පළවෙනිම විසඳුම තමයි අපි මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ඕනකම තියෙනවා. ඒ ආර්ථිකය ගොඩනගන්න නැතුව අපිට මොකක්වත් අපිට කරන්න හම්බෙන්නේ නැහැ. මට ලොකු සාකච්ඡාවක් කරගන්න බැරි හින්දා. නමුත් පළවෙනි එක තමයි රටේ ආර්ථිකය ගොඩනගන්න ඕනේ. එතකොට අපි පිළිගන්නවා අනිවාර්යයෙන්ම අපි අපේ ලංකාවේ තුල නිෂ්පාදන ආර්ථිකය මත පදනම් කරගත්ත ආර්ථිකයකට අපි යන්න ඕනේ. ඒ කියලා කියන්නේ අපේ රටේ ඔක්කොම ටික පොල් කට්ටකින් වහගෙන අපි විතරක් කාලා බීලා එහෙම ඉන්න එකක් නෙමෙයි. නමුත් අපේ රට ඇතුලේ නිෂ්පාදන ආර්ථිකයකට අපි පනපවන්න ඕනකම තියෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ වෙලාවේ අපි ගත්තොත් එහෙම අපි කල්පනා කරන්න ඕනකම තියෙනවා ලෝකයේ විදේශ වෙළඳ පොලින් අපි කීයෙන් පංගුවක් අපි අත්පත් කරගන්න ඕනේද? ඒ අත්පත් කර ගැනීම සඳහා අපිට තියෙන විභවයන් මොනවද? එතකොට අපි හිතුවට එහෙම අපේ රටේ නිෂ්පාදනය වැඩි කළා ඒ ටික ඔක්කොම යවනවා කියලා මං හිතන්නේ අද ලෝකේ අපේ තියෙන රටේ තියෙන භූමි ප්‍රමාණයත් අපේ රටේ තියෙන සංස්කෘතියත් අනුව මං හිතන්නේ ලෝක වෙළඳ පොලේ සැලකියුතු පංගුවක් අපිට අපේ රටේ නිෂ්පාදන අලෙවි කරගන්න බෑ. හැබැයි නාරද ඔබ දන්නවා ඇති අද ලෝකයේ පුරා IT තාක්ෂණය, තොරතුරු තාක්ෂණය සැලකියුතු ප්‍රමාණයක් දියුණුවටපත් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඉන්දියාවේ IT වලින් ගත්තොත් එහෙම
180කට වඩා වැඩි ප්‍රමාණයක් ඒගොල්ලෝ ආදායම් ගන්නේ ඒ කියන්නේ කෝල් සෙන්ටර් වලින්. ඊට පස්සේ software development වලින් තමයි 120ක් විතර වගේ ප්‍රමාණයක් ආදායම් ගන්නේ. අපේ ලංකාවේ ගත්තොත් එහෙම ලංකාවේ ආදායම් වල වෙනස තියෙනවා. නමුත් සමස්තයක් විදිහට ගත්තොත් 180කට වඩා වැඩි ප්‍රමාණයක් අපි ආදායම් ගන්නේ software development වලින්. ඊට පස්සේ 120කට විතර වැඩි ප්‍රමාණයක් තමයි කෝල් සෙන්ටර් ගන්න. එතකොට ඒ කියන්නේ අපේ රටේ තරුණයා දැනුමින් සන්නද්ධ වෙලා තියෙන අපේ කෙල්ලෝ කොල්ලෝ කියලා කියන්නේ ලෝකේ පුරා ගත්තොත් එහෙම හොඳම වැඩකාරයෝ බවට පත් වෙලා තියෙන. ඒකට අපේ රටේ මේ තිබිච්ච අපේ තියෙන සංස්කෘතිය සහ අපේ අධ්‍යාපන ක්‍රමයත් අපිට මම හිතන්නේ සැලකුතු පිටුවහලක් වෙලා තියෙනවා. ඒක නිසා අපේ ඉන්න ලොකු පිරිසක්. ඒක නිසා දැන් අපි කරන්න ඕනකම තියෙන්නේ අපි දැනුම තමයි ආයෝජනය කරන්න ඕනකම. දැනුම තමයි අපි යවන්න ඕනකම තියෙන්නේ. නමුත් දැන් අපේ රටේ ඇතුලේ වෙලා තියෙන දේ තමයි අමු ශ්‍රමය අපි පිටරටට යවනවා. එක්කෝ ලෙඩෙක් බලා ගන්න, බල්ලෙක් බලා ගන්න, ගෙයක් අතු ගන්න. මම ඒක පහස කරනවා කියන එක නෙමෙයි. නමුත් අපි එතනට තමයි යවන්නේ. හැබැයි අපි දැනුම පිටරට යවුවොත් අපිට ඒ දැනුමෙන් තිබි තාක්ෂණයෙන් තිබි සම්පත පිටරට යවුවොත් මම හිතන්නේ අපිට සැලකුණු ප්‍රමාණයක් රට ඇතුලේ ආර්ථිකය ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ආර්ථිකය ගොඩනගන විදිය ඒ වගේම අපි ගත්තොත් ඒ ආර්ථිකය ඇතුලේ අපි සැලකුණු ප්‍රමාණයෙන් අපි අනිවාර්යයෙන්ම අපි බලයට ගත්තොත් එක පැත්තකින් තරුණයන්ගේ අධ්‍යාපනයත් ඒ වගේම නිරෝගී සම්පන්න ජීවිතයක් ගොඩනගන්නත් අනිවාර්යෙන් අපේ පැත්තේ මැදිහත් වීම වෙනවා. ඒක හුදු අධ්‍යාපනය විතරක් නෙමෙයි අධ්‍යාපනයත් එක්ක බැඳිච්ච නිරෝගී සම්පන්න සෞඛ්‍ය සම්පන්න තරුණයෝ නිර්මාණය කර ගැනීම වෙනුවෙන් අපි අපේ දායකත්වය සහ ඒකට මැදිහත් වීම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔය තොරතුරු තාක්ෂණය සහ software development පැත්තෙන් හොඳ දියුණු තරුණ අපි ශ්‍රම බලකායක් ඉන්න අදහසක් ඔබ කිව්වා සහ ඒ වෙළඳපොළ වෙනුවෙන් කටයුතු කරමු කියලා කිව්වා. ඒ අතරේ අපිට දකින්න තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ගොඩක් වෙලාවට අපේ රටේ තරුණ ප්‍රජාව සමාජ ජාල මාධ්‍යත් එක්ක තමයි කටයුතු කරන්නේ. ඕන අපි ඔවුන්ගේ දේශපාලන කටයුතු වෙන්නට පුළුවන් ආදරය වෙනම හැම එකක්ම මේක ඇතුලේ බෙදා හදා ගන්න පුරුදු වෙලා තිබෙන්නේ. දැන් මෙතරම් කල් දැන් භූමියේ විවිධ විරෝධතාවලට සටන් වලට සම්බන්ධ වුණු තරුණ තරුණියන් ඒක Facebook එකට ඇවිල්ලා ඒකට පෝස්ට් එකක් දාලා හිත හදා ගන්නවා. දැන් මෙහෙම වාතාවරණයක් ඇතුලේ ඔයගලන්ගේ දේශපාලන උපාය මාර්ග වෙනස් වෙලා තියෙනවද? කොයි විදිහටද යන්නේ? මෙහෙමයි අපි අනිවාර්යයෙන්ම නාරද කොහොමත් අපි කියන්නේ රට ඇතුලේ අපි දේශපාලනය කරන්නේ ප්‍රධානම අරමුණ මේ සමාජය මේ තියෙන තත්ත්වයෙන් ගලවා ගැනීම සඳහා වෙන්නේ. එතකොට ඒකට වෙච්ච විවිධ ක්‍රියාමාර්ග අපිට තෝරගන්න වෙනවා. එතකොට දැන් අර ඔබ ඇහුවා වගේ මම හිතන්නේ මේ ප්‍රශ්නේ කෙලෙව්වොත් අපි පක්ෂය ආරම්භයේදී අපි පාවිච්චි කරපු සමහර ක්‍රියාමාර්ග දැන් අපිට හරියන්නේ නැහැ. එතකොට ඒ ආරම්භක ක්‍රියාමාර්ග අපි ගත්තේ එදාට සාපේක්ෂව. ඔබ ඇහුවා වගේ අද ලෝකයේ පුරා තොරතුරු තාක්ෂණය සහ sannivedanaye සහ කෙල්ල කොල්ල හිතන විදිය මිනිස්සු හිතන විදිය සැලකිලි ප්‍රමාණයක වෙනස්කම් තියෙනවා. රටේ ආර්ථික තත්ත්වයත් වෙනස් වෙලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා අපිටත් ඒ කියන්නේ අපේ මේ අරමුණ වෙනස් කරලා නැහැ. නමුත් අපිට සිද්ධ වෙනවා ක්‍රියාමාර්ග වෙනස් කර ගැනීම සඳහා. එතකොට ඔබ ඇහුවා වගේම අපි දන්නවා මේක ඇතුලේ විවිධ තලයේ විරෝධතාවයන් සමාජ ජාලා පුරා ඇති කරගන්න බලපෑම් කරගන්න පුළුවන්කම තියෙනවා. බලපෑම් කරන්න ඒවේ ප්‍රතිඵලත් ඇවිල්ලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම මෑත කාලේම ගත්තොත් එහෙම අපි දැක්ක මහින්දානන්ද කරපු පට්ටපල් බොරුව. හැබැයි ඒක ඇතුලේ අපිත් ඒ වගේම සමාජ ජාලා ඉන්න සිලුකුතු කරන මහා ගිනි කන්දක් විදිහට සමාජ ජාලා ඇවිලෙන්න පටන් ගත්තානේ. හැබැයි අවසානයේ ආණ්ඩුවට සිද්ධ වුණා මේ නීතිය රකින්න අරව මේවා කියපු ආණ්ඩුවට සිද්ධ වුණා ඒ පරීක්ෂණ සිංහල නතර කළා. දැන් අද මහින්දානන්ද අත්තරංගුවෙත් නැහැ මොකුත් නැහැ. ඒක වෙන කතාවක්. නමුත් මම කිව්වේ ඒක නිසා මම දැක්කෝ මහින්දානන්ද අත්තරංගුවට ගන්න කියලා ඔබලා ගිහලා පෙත්සමක් හො බාර දුන්නා. ඇයි ඒ වෙනුවෙන් පෙනී හිටියේ? ඇයි මේක වංචාවක් නම් ඇයි ඒ වෙනුවෙන් ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටියේ? ඒක විමර්ශනය කරන්න කියලා කියන්නේ නැතුව මහින්දානන්ද අත්තරංගුවට ගන්න වගේ අදහසකට ගියේ. නෑ ඒකත් මම කියන්න වගේම අරක මම ඉවර කරුත් නාරද. එතකොට ඒක නිසා අපි විශ්වාස කරනවා මේ සමාජ ජාලා ඇතුලේ මේ ප්‍රගතිශීලී ඉන්න පිරිසට අලුත් ෆෝමැට් එකක් අලුත් ෆැට්ෆෝම් එකක් ඇවිල්ලා තියෙනවා තමන්ගේ විරෝධය සටහන් කරන්න. එතකොට ඒකෙන් සමාජයෙන් දැන් ප්‍රතිඵලයකුත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අර මේ පිහියෙන් එළවලු කපන්න පුළුවන් වගේම ඕනනම් බෙල්ලකට කොටන්න පුළුවන් වගේමත් ආයි මේක ඇතුලේ වෙන අනික පැත්තක් තියෙනවා. ඒක නිසා දැන් අපි කල්පනා කරන්න ඕනකම තියෙන මේ උපකරණය හොඳ දිශාවට කොහොමද පාවිච්චි කරන්න කියන එක තමයි මම හිතන්නේ අපේ භාවිතාව ඇතුලේ සහ අපේ සාකච්ඡාව ඇතුලේ තෝකොත්තන්ට ගේන්න ඕන කියන එක. දෙවෙනි කාරණාව නාරදාවෝ මේ ක්‍රිකට් මහින්දානන්දගේ ප්‍රශ්නේ. දැන් එතකොට ඔබ ඇහුවේ දැන් ඇත්තට වංචාවක් වෙලා තියෙනවා. මාර වැඩිනේ මේක විමර්ශනය කරන එක මේ හොඳයිනේ. එතකොට ඇයි මේක මේ අපි නතර කරන්න ගියේ කියලා නෑ. එහෙම නෙමෙයි අපි මේක දැක්කේ. මොකද මේ අපිට මේක මුලිදුත්ව කියන්නේ මහින්දානන්ද සහ මේ ආණ්ඩුවේ සමහර ක්‍රියාකාරකම් පිළිබඳ නාරද අපිට යම් අදහසක් තියෙනවා. නමුත් ඒක පැත්තක තියන්නකෝ. නමුත් ඔබ දන්නවා 2011 ක්‍රිකට් තරඟාවලියේ ලෝකේ කුසලාන ක්‍රිකට් තරඟය තිබ්බට පස්සේ ඒක ඉවරනාට පස්සේ අවුරුදු 9කට පස්සේ මහින්දානන්ද ඇවිල්ලා තොරතුරක් කියනවා.
ඒ තොරතුරු කියද්දී අපිට ප්‍රශ්නයක් ආව මහින්දානන්ද ඒ වෙලාවේ ක්‍රීඩා ඇමතිවරයා. ඒ වගේම රටේ ජනාධිපති දැන්ට රටේ අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ. ඒකට අවුරුදු 9කට පස්සේ මේක කොහොමද මතුවුනේ? සහ ඊළඟට එයාගේ පැත්තෙන් කියනවා මේකට ක්‍රීඩකයෝ සම්බන්ධ නැහැ කියලා. අපි කියන්නේ නාර දැන් අපි පොඩි කාලේ නම් ක්‍රිකට් ගහනවා නම් මනම් අපි ක්‍රීඩා කරනවානේ. හැබැයි අපි දන්නේ නැහැ ක්‍රීඩකයෝ සම්බන්ධ නොවි කොහොමද තරඟයක් පාවා දෙන්නේ කියලා. එතකොට ඒක නිසා පැහැදිලිව අපිට දැනුණා මෙතන ඇතුළේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒතකොට ඒක නිසාමත් අපි සේව් ದಿ ස්පෝර්ට් විදියටත් ඒ වගේම සමාජ ජාලය ඇතුළේ තරුණ තරුණියෝ ප්‍රගතිශීලී සියලු දෙනා මේක ඇතුළේ කරුණු දක්වන්න පටන් ගත්තා. එතකොට මේ විමර්ශනය වුණේ කොහොමද? දැන් අපි ගන්නවා නාරද සංගක්කාර කියලා කියන්නේ සහ අනිකුත් ඉන්න ක්‍රීඩකයෝ කියන්නේ ලෝකේ පුරා වෙනම සන්නාමයක් දිනාගත්ත මිනිස්සු. ඒ වගේම ඒගොල්ලා කියන්නේ ආර්ථික වශයෙන් නාරද මං හිතන්නේ සැලකුතු දේවල් ප්‍රමාණයක් අත්පත් කරගෙන ඉන්න මිනිස්සු. හැබැයි මේ ආණ්ඩුව නිකන් හිතන්න මම මේ මිනිස්සුන්ට කියන්නේ නිකන් හිතන්න එහෙම ලෝක පූජිත ඒ වගේම ලෝකේ පුරා සන්නාමයක් තිබිච්ච මිනිසුත් ඒ වගේම දැවැන්ත ආර්ථික හැකියාවක් තිබිච්ච මිනිසුත් ගත්තොත් එහෙම කිසිදු වග විභාගයක් නැතුව පොලිසියට ගෙන්නනෝනේ. මම අහනවා මිනිස්සුන්ගෙන් ආණ්ඩුවපත් වුණාට පස්සේ මිනිස්සුන්ට කොහොම සලකයිද? ඒ කියන්නේ ඒව අදාළ නැහැ නේ. එතකොට මහින්දානන්ද කියපු බොරුවකට කිසිදු අඩුම තරමේ මහින්ද මහත්තයා ඇහුවද මහින්දානන්ද මහත්තයාගේ යකෝ දැන් තමුසේ මෙච්චර කාලයක් හිට මටවත් ඇයි මේක කිව්වේ නැත්තේ? ඒතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වුණා අමාත්‍ය මණ්ඩලේ හිටපු කෙනෙක් නේ. අහන්න එපා දැන් මේ මොකද්ද මේක මෙහෙම එකක් කිව්වේ නැද්ද කියලා. ඒතකොට එහෙම කිසි වග විභාග නැතුව පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණය කරේ කොහොමද? පරීක්ෂණය කරන්නේ ඒගොල්ලෝ යනවා මහින්දානන්ද ගෙදරට ගිහිල්ලා කාමරය ඇතුළට ගිහිල්ලා තොරතුරු අරගෙන ඉන්න අතර අර ලෝකේ දන්න මිනිස්සු පොලිසියට ගෙන්නනවා. ඉතින් ඊට පස්සේ දැන් අපි විමර්ශනයේ පිළිබඳ අපේ විරෝධය පළ කරාට පස්සේ ඉතින් ඊට පස්සේ අන්තිමට මොකද උනේ? අන්තිමට මේක දැන් මොකක්වත් එක්කෝ එහෙනම් දෙන්න එපා. මොකක්වත් තීරණ නැතුව එක්කෙනේ මහේලයි සංගක්කාරයි තව මට මතකයට උපුල් තරංගයි ගෙන්න ගන්නවා. මහේල එන්න යද්දි මේක අවසන් කරනවා. එතකොට දැන් මහේල ගෙන්න එක නතර කළා. ඒක ඇතුලේ පොලිසිය වාර්තාවක් ඉදිරිපත් කරනවා මේ තොරතුරු මත එවැනි සිදුවීමක් සිදු වී නොමැත. එතකොට ඒක ඇතුලේ අනිත් පැත්තේ තියෙන මොකද්ද? මේ සිදුවීමට පට්ටපල් බොරුවක් මහින්දානන්ද කියා ඇත. ඕකනේ තියෙන්නේ. ඒකට අපි ගිහිල්ලා ඇහුවේ දැන් එතකොට දැන් ඔයා මට විරුද්ධව මම හිතන්නකෝ ඇමතිවරයෙක්ට විරුද්ධව ඔයා ගිහිල්ලා තලංගම පොලිසියේ පැමිණිල්ලක් දැම්මොත් එහෙම මොකද වෙන්නේ? ඒක බොරු නම් ඔයා අද මෙතන සාකච්ඡාව කරයිද? අපි කියන්නේ එතකොට පට්ටපල් බොරුවක් කියලා තියෙනවා. නිකම් මිනිහෙක් නෙවෙයි මහින්දානන්ද ඇමතිවරයා. දැන් එතකොට එයා පත්තරංගුවට ගන්න නැත්නම් එයාට දාලා කරන නීතිමය ක්‍රියාමාර්ග. ඔන්න ඕක තමයි නාරද අපේ පැත්තේ මැදිහත් වීමුනේ. අපි බලාපොරොත්තු වෙන තාම කිසිවක් වෙලා නැහැ. නිසා මේක වෙනුවෙන් අපේ පැත්තේ ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රමාණිකුත් අපි සැලසුම් කරගෙන ඉන්නේ. මේක අර අතහැරලා යන්න ඉන්නේ නැහැ. මොකද අපේ සංවාදේ තියෙන්නේ ක්‍රීඩාවෙන් ක්‍රීඩකයොත් ඒ වගේම ක්‍රීඩාවත් මුදව ගන්න ඕනේ කියන එක තමයි ඉන්නේ. කියන්නේ මේ දේශපාලන සූදුවෙන් ක්‍රීඩකයොත් ක්‍රීඩාවත් මුදව ගන්න ඕනේ කියන සංවාදේ තමයි අපි මේ නියතලා ඉන්නේ. ඒ වගේම අපි දකින තව කාරණාවක් තමයි මේ මොහොත වෙනකොට මේ රටේ තරුණ ප්‍රජාව ගොඩක් වෙලාවට මේ ජාතිවාදය සහ ආගම්වාදී පැත්තට නැඹුරු කරගන්නට නැඹුරු කරගැනීමේ ප්‍රවණතාවයක් බිහි වෙලා තියෙන. සමහර කොටසක් ඒකට ගොදුරු වෙලා තියෙනවා. මෙන්න මේ කාරණාව එහෙම නැත්නම් ඕන් එකෙන් ඒක ගැන මොකද ඔබගේ විග්‍රහය මොන වගේ එකක්ද ඒක ගැන? මෙහෙමයි නාරද අපිට ඕක පිළිබඳ මම හිතන්නේ අපි දිගටම සංවාදයක අපි ඉන්න ව්‍යාපාරයක්. ඔබ දන්නවා ඒ කියන්නේ ඇත්තටම මේ මොහොතේ يعني අපිට දේශපාලන වශයෙන් වෙන ඒ කියන්නේ අපි හිතුවොත් අපිට ඡන්ද නම් ඕනේ. දැන් උදාහරණයක් හිතන්නකෝ දැන් මේ ඇවිල්ලා ඡන්ද නම් ඕනේ. මේ වෙලාවේ හොඳම දේ තමයි අපි සිංහල ජාතිවාදය අතර ගන්න එක. ඒ ගත්තා නම් මට හිතෙන්නේ මේ මැතිවරණ ඇතුලේ අපිට වෙන ජයග්‍රහණයක් ගන්න පුළුවන් තියෙන. හැබැයි නාරද අපි පක්ෂය පටන් ගත්ත දවසේ ඉඳනුත් ඒ වගේම අපි මිනිස්සු විදිහටත් අපි කිසිසේත් අපි වැරදි දෙයක් අපිට කොච්චර පාඩු වුණත් අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ. අපි ඉතිහාසෙත් එහෙමයි අනාගතෙත් එහෙමයි. ඒ කියන්නේ වැරදි නම් අපි ඒක පාවිච්චි කරන්නේ දේශපාලන අරමුණ වෙනුවෙන්. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ඇතුලේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු දෙනාම මේ රටේ මිනිස්සු. ඒ කියන්නේ කවුරුත් එද්දී ඒගොල්ලන්ට ඔය ආගම් හරි, ಜಾති හරි මොනවත් ආවේ නැහැ. අම්මගේ බඩින් එළියට එද්දී එයා කෑ ගහගෙන ආවේ අපි හැමෝම එක කතාව කියාගෙන ආවේ. ඉතින් ඒක නිසා අපි ආවට පස්සේ සමාජය ඇතුලේ විවිධ සංස්කෘතියන් ඇතුලේ මිනිස්සු ඉන්නවා. ඒක මිනිසුන්ගේ අයිතියක්. ආගම් සහ ಜಾති ඒවා මිනිසුන්ගේ අයිතියක්. හැබැයි ඒක නිසා දැන් අපි විශ්වාස කරන දේ තමයි දැන් මෙන්න මෙහෙම දැන් අපි දැන් මුළු මෙතන දැන් අපි නාරද 10ක් ඉන්නවනම් ඒ 10 අපි එක මේ භූමිය ඇතුළේ ජීවත් වෙන්න ඕන කියලා අපි හිතනවනම් ඔයාට හිතන්නකො ලෙඩක් හැදුනා කියලා. ඔයාට ලෙඩක් හැදුනොත් ඒක මට බෝ වෙනවා. මිනිස්සු මේක තේරුම් ගන්න නැත්තේ ඇයි?
මේක මේ ජාතිවාදය නම් මනම් සිංහල දෙමළ නෙමෙයි. ඔයා ලෙඩක් හැදුනොත් ඒක මට බෝ වෙනවා. මට ලෙඩක් හැදුනොත් අනිත් කෙනාට බෝ වෙනවා. අපි සියලු දෙනාම නිරෝගීව හිතුවොත් තමයි අපිට ඔක්කොටම නැගිටින්න පුළුවන්. බුදුහාමුදුරුවෝත් ඕක තමයි කිව්වේ. හරිද? ඒක නිසා මේක ඇතුලේ අපි නියෝජනය කරන්නේ මනුෂ්‍යත්වය, ආදරය. ඒක විතරමයි. ඒක නිසා අපි විශ්වාස කරන දේ තමයි මේ රට මෙතනින් එහාට නැගිටින්න ඕන කමක් තියෙනවා නම් මේ සියලු දෙනාම සියලු ජාතිවාදයන් ප්‍රතික්ෂේප කරගත්ත මනුෂ්‍යත්වයට විතරක් ආදරය කරන මිනිස්සු රොත්තක් එක්ක නැගිට්ටොත් ඇරෙන්න මේක නැගිටින්න බෑ. අපි පහුගිය යුද්ධ කාලය තුල දැක්කේ ඒක. යුද්ධේ උනේ උතුරේ වෙන්න පුළුවන්. හැබැයි දුක් විඳින්නේ කවුද? මුළු රටේම ඉන්න මිනිස්සු දුක් විඳා. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ හැබැයි දැන් මම මේක මීට පෙරත් කිව්වා ඔබ කල්පනා කරලා බලන්න මේ යුද්ධ ඇති කරපු පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු සැලකිතු ප්‍රමාණයක් හිටියා. මම අහනවා මේ മന്ത്രിවරුගේ එක දුවෙක් පුතෙක් මේ යුද්ධ නිසා නැති වුණාද? ඔය දැන් පහුගිය කාලේ ජාතිවාදී යම් කෝලහල වුණා. ඔය ඒවා මතු කරපු කෙනෙක්ගේ දුවෙක්ගේ පුතේ මිය ගියාද? අනේ අපේ ඉන්න මිනිස්සු අපේ ඉන්න කෙල්ල කොල්ලුන් තමයි මේ පොළු අරගෙන මේවා කරන ඇවිස්සලා ගිහිල්ලා අවසානයේ හිරේ ගිහිල්ලා නඩු දාගෙන ජීවිතය අමාරුයි දාගෙන දුක් විඳින්නේ. මොකද්ද මේ කරන්නේ? ඉතින් ඒක නිසා අපි ඉන්නේ නාරද ඡන්ද බිඳුවක් හම්බුණා. අපි ජාතිවාදය පාවිච්චි කරන්නේ නැහැ. අපි ඉන්න අරමුණ තමයි මනුෂ්‍යත්වයට ආදරය කරගැනීමේ ගමනක් යන්න ඕනේ. ඒකට කවුද කැමති? අපි ඒගොල්ලත් එක්ක වැඩ කරනවා. කවුද විරුද්ධ? අපි ඒගොල්ලත් එක්ක මේක ඇතුලේ වෙන ගේම් එකක් ගහගෙන යන්නේ නැහැ. අපි හිතනවා හරි තියෙන එකයි. ඒක තමයි ජාතික සමගිය, ඒ තමයි මනුෂ්‍යත්වය, ඒ තමයි ආදරය. ඔය ඇරෙන්න වෙන මොකුත් නැහැ කියන විශ්වාසයෙන් තමයි අපි වැඩ කරමින් යන්නේ. මට කියන්න ආගමට ආදරය කිරීම සහ ආගම්වාදයයි ජාතියට ආදරය කිරීම සහ ජාතිවාදයයි වෙන් කරගන්නේ කොහොමද? ඒක මට හිතෙනවා يعني දැන් හිතන්නකෝ අපි සමාජයට ආදරය කරන එකත් ඒ වගේම අනිත් පැත්තෙන් පුද්ගලිකව ආදරය කරන එකක් තියෙනවා නේද? අපි පිරිමියෙකුට හරි ගැහණියෙකුට හරි අපි ආදරය කරන විදිහක් තියෙනවා. එක එක කෙනාට අනුව තියෙන්නේ. ඒතකොට ඒ වගේම තමයි. දැන් අපි හිතන්නකෝ ආගම ගත්තොත් මම විශ්වාස කරනවා නම් ඒක මට අදහන අයිතියක් තියෙනවා. ඒ වගේම මම විශ්වාස කරේ නැතත් ඔබ ඒ වෙනත් ආගමක් විශ්වාස කරනවා ඔබටත් ඒක අදහන්න අයිතිය තියෙනවා. ඒකනේ තියෙන්නේ. ආගම අපිට ආවේ අපි ඉපදුනාට පස්සේනේ. අපි ගොඩක් වෙලාට ගත්තොත් අපිට ආගම වෙලා තියෙන අපේ අම්මා තාත්තාගේ ආගම තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් අපි ඇවිල්ලා මොකද්ද මේ ආගම් ගොඩක් තියෙනවා ඒකෙන් හොඳ මොකද්ද කියලා අපි තෝරගෙන නැහැ ගොඩක් කට්ටිය මට හිතෙන්නේ. ඒ වගේම ජාතියත් එහෙම තමයි. අපි ඉපදෙද්දි තමයි අපේ අම්මගේ තාත්තගේ එක එන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මම කියන්නේ අපි ආදරය කරන්න ඕනේ මං හිතන්නේ නාරද අපි අපිට ආදරය කරන්න ඕනේ. ඒ වගේම අපි අනිත් කෙනාට ආදරය කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි මම කියන්නේ මේ ආදරේ සම්පූර්ණ වෙන්නේ. මම ඊතරක් ආදරය කරගෙන ඔයා ඒකටම ආදරය කරන්න ඕනේ කියලා කිව්වොත් එතන ආදරයක් තියෙන්නේ නැහැ. එතන තියෙන විනාශයක්. ඒක නිසා මම කියන ආදරේ තියෙන්නේ තමන්ට ආදරය කරනවා වගේම අනිත් කෙනාටත් ආදරය කරොත් මට හිතෙනවා ජාතියත් ආගමත් අතර මේක ගැටලුවක් ඉන්නේ අපිට සමාජයක් ලෙස ඉස්සරහට යන්න පුළුවන්කමද. වෛරය ආවොත් අපේ විනාශය එනවා. ඔබ මේ පහුගිය කොරෝනා කාලයේ විවිධ සංවිධාන සමග එකතු වෙලා මේ යම් වැඩසටහන් රාශියක් කළානේ. මොනවාද කළේ? මොනවාද ඒවට හේතු වුනේ? ඔව් එකක් නාරද අපි COVID-19 يعني කොරෝනා ප්‍රශ්නය ආවට පස්සේ අපි ඒ කියන්නේ දැන් අපි පක්ෂයක් ලෙසත් අපි දැඩිව විශ්වාස කරපු දේ තමයි මේක මේ වෙලාවේ ඒ කියන්නේ ගෝඨාභය මහත්තයවත් මහින්ද මහත්තයාගේ පුද්ගලික ප්‍රශ්නයක් එක්ක ලංකාවට ආව නෙමෙයි. මේක ව්‍යාප්ත වෙන්න ඒ ඔවුන්ගේ බලපෑමක් තිබුණා. නමුත් ඔබ දන්නවා ලංකාවට ඕනෑම විපතක් ආවට පස්සේ දේශපාලන ભેදකින් තොරව ඒ කියන්නේ අපිත් ඒ වගේම මේ රටේ ඉන්න හැම මිනිස්සුත් වැඩ කරන්න කැමති. ගම් අතුරු සුනාමි ගත්තොත් එහෙම තියෙනවා. කොවිඩ් එකේ ප්‍රශ්නයක් තිබුණා මේක ව්‍යාප්ත වෙන විදිහ හිතා ගන්න බැරුණා නාරද. එතකොට ඒක නිසා දැන් පහුගිය කාලේ ගත්තොත් එහෙම ගම් අතුරු ආවට පස්සේ පාර්ලිමේන්තුවේ සමහර മന്ത്രിවරු කෙසල් ගෙඩියක් හරි බෙදන්න එනවා. හැබැයි මේක ආවේ නෑ. මේකට හේතුව තමයි මම මේ වගකීමෙන් කියන්නේ අපේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු 6 දෙනාත් ඒ වගේම අපිත් තරුණ සංගමයක් ලෙස ඒ වගේම අපේ ප්‍රගතිශීලී මිනිස්සු ගොඩක් මේ විශේෂයෙන්ම මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක ඒගොල්ලන්ගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම දායකත්වය දුන්නා. දැන් අපේ පැත්තෙන් අපි ගත්තොත් එහෙම නාරද අපි එකක් තමයි අපිට ප්‍රශ්නයක් ආවා දැන් කොහොමද මිනිස්සු මේක බේරගන්නේ කියන එක. මිනිස්සු මේ ව්‍යාප්ති වෙන ප්‍රමාණය වළක්ව ගන්නේ කොහොමද කියලා. එතකොට එකක් තමයි අපි දැක්ක ඒ වෙලාවේ ප්‍රශ්නයක් ආවා මාස් පිළිබඳ ගැටලුවක් ආවා. ඒකේ ප්‍රශ්නය ආපු දේ තමයි අපේ මිනිස්සුන්ට මාස් දාලා පුරුද්දක් තිබුණෙත් නැහැ. ඒ වගේම මාසික රුපියල් 250 300ට අඩු වෙන පටන් ගත්තා. ඒ කියන්නේ මේ අර්බුදය ඇතුලේ සුනාමිය ඇතුලේ මාල කඩන් ගියා වගේ මේකෙත් එහෙම වුණා. ඒක තමයි මේ තියෙන නරුම සමාජයේ හැටි. ඉතින් නමුත් අපි කල්පනා කරා මේක කොහොමද විකල්පය හොයන්නේ කියලා. නමුත් ඊට පස්සේ අපේ ඉන්න තරුණ තරුණියොත් එක්ක අපි කතා කළා ලේයර් 3කින් අපි මාස් මහන්න
අපි විකල්ප මාස් ටිකක් මහන්න පටන් ගත්තා. මාස් මැහුවා විතරක් නෙමෙයි නාරද. මොකද මේක අපිට තනියෙන් කරන්න බෑනේ. අපි කරපු දේ තමයි මේක මහලා ඒ වගේම මේක සාමාන්‍ය ගෙදර දොරේ මහන්න පුළුවන් තා සිම්පල් වැඩක් කියන එක අපි සමාජගත කරා. සමාජ ජාලා තුල විවිධ දේවල් ඇතුළේ මතු කරගෙන නිසා මිනිස්සු මොකද කරේ? මිනිස්සු මාස් මහන්න පටන් ගත්තා. මේක දැන් ආණ්ඩුවට බැන බැන හිටියේ නෑ. මිනිස්සු මහුවා රෙදි කෑලි දැම්මා දාලා මිනිස්සු දාගෙන ගියා. ඒ නිසා අපිට ඒකට මැදිහත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි දැක්ක යුරෝපයේ සහ විශේෂයෙන්ම බටහිර රටවල් වල වෙච්ච දේ තමයි COVID-19 එක ආවට පස්සේ වෙච්ච ලොකුම දේ තමයි විශේෂයෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ රෝගේ ගොදුරක් බවට පත් වුණා. එතකොට ඒක නිසා අපිත් කල්පනා කරා දැන් ලංකාවේ තුල මේ ප්‍රශ්නේ ආවොත් කොහොමද වෙන්නේ? කියන්නේ යුද්ධයට හරි මොකක් හරි කරන්න යද්දි ඒක කරන්න යන කෙනා මේකේ පළවෙනි වතාවට ආරක්ෂා වෙමින් මේක කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අපි විශේෂයෙන්ම අලුත් ව්‍යාපත් එකත් මම සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒකෙත් ඉන්න සංවිධානයේ ඉන්න කට්ටියත් අපි ඔක්කොම එකතු වෙලා අපි ගියා රාගම රෝහලේ අධ්‍යක්ෂකතුමා හම්බෙන්න. අපි ගිහලා රාගම රෝහලේ අධ්‍යක්ෂකතුමාට කිව්වේ අපි සෞඛ්‍ය විශේෂඥ නෙමෙයි. හැබැයි මිනිස්සුන්ට ආදරේ. ඒ වගේම අපි කැමතියි මේක වැඩ කරන්න කියලා. සෞඛ්‍ය ඒ අධ්‍යක්ෂකතුමා කිව්වේ අපිට සෑහෙන ස්තුති කරා. ඒ වගේ වෙලාවක ඕගොල්ලෝ හොස්පිටල් එක ඇතුළට ආපු එක. මිනිස්සු එන්නේ නැහැ නාරද හොස්පිටල් එකට ඇතුළට යන්න. අපි හොස්පිටල් එක ඇතුළට ආපු එකට ඒගොල්ලෝ කිව්වා ස්තුතියි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ අපිත් එක්ක කතා කරලා කිව්වා අපිට PP කිට් එකක් නැත්නම් ආරක්ෂිත ඇඳුමක් හදා ගන්න ඕනකම තියෙනවා. ඒක දැන් ගෙන්න ගන්න විදියකුත් නැහැ මේ රට වහලා හින්දා. ඒ වගේම අනිත් පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා 4500ක් විතර වගේ වෙනවා ඒ වෙලාවේ එක කිට් එකක්. එතකොට අපෙන් කිව්වා කොහොමද කරන්න කියලා. අපි ඊට පස්සේ එතන හිටපු ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල හිටපු ටෙක්නිකල් ඉන්න කෙනත් වෛද්‍යතුමාත් එක්ක අපි කතා කරලා යම් අදහසක් හදාගෙන විකල්ප ඇඳුමක් ගැන සාකච්ඡාවක් වුණා. නාරද අපිට පැය 48යි ගියේ. එදා එතකොට ඇන්ද්‍රි නීතිය දානවා පහුවෙන්ද අපි දන්නේ නැහැ හොස්පිටල් එකේ ඇන්ද්‍රි නීතිය දානවා කියලා. ඇන්ද්‍රි නීතිය දාද්දිත් අපි අපේ තියෙන තැන් වලින් ගිහලා මයික්‍රෝන් 21 කියන ඉටිකොලේ අපි ගිහලා හොයාගෙන ඇවිල්ලා ඒකෙන් අපි පැය 48ක් ඇතුළත පළවෙනි අපි ටික ගොඩ නැගුවා. ගොඩනගලා අපි රාගම රෝහලට ගිහින් දුන්නා. දුන්නාට පස්සේ ඒකේ ප්‍රශ්නයක් තිබුණා. පළවෙනි ඒ කියන්නේ ඒක අපි මහලා කරේ. එතකොට මේ මහලා කරද්දී ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහරට ඒකෙන් ඇතුලේ අර සිදුරු ඇතුලෙන් තවත් විස බීජ යනවද නැද්ද කියන සංවාදයක් තිබුණා. පස්සේ අපි ඒ ටික පාවිච්චි කරන අතර අපි ඊට පස්සේ ආයි තවත් ඉන්න කට්ටියත් අරගෙන සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ අපි මොඩල් කෙනෙක් එක්ක කතා කරලා ඊළඟ ඩිසයිනර් කෙනෙක් එක්කත් කතා කරලා ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන් මේක ඇවිල්ලා මේක සම්පූර්ණයෙන්ම ඉතාමත් විද්‍යානුකූල ඇඳුමක් ලෙස නිර්මාණය කරලා ඊට පස්සේ මේක සම්පූර්ණ සීල් ටයිප් ඇඳුමක් අපි නිර්මාණය කරා. ඒ නිර්මාණය කරා විතරක් නෙමෙයි අපි මේක අපි නිර්මාණය කරපු මොඩල් ඒ තියෙන බ්ලොග් ඒවා සියල්ලම සමාජගත කළා. අපි ඉල්ලුවා ව්‍යාපාරිකයන්ගෙන් ඒ වගේම ඇඟලුම් ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක්ගෙන් මේක මහන්න පුළුවන් වැඩක්. මොකද මුළු රටටම මේක දෙන්න බෑනේ අපිට. ඒ නිසා මේක කරන්න කියලා. ඒකට අපි කරපු දේ තමයි මේ මහපුවා ලංකාව පුරා තියෙන රෝහල් වලට අපි දුන්නා වගේම අපේ පැත්තෙන් අපි අර දේ සමාජගත කරා. ඉතින් ඒක නිසා මම කියන්නේ ලංකාවේ රජය ආයතන කීපයක් අපි ගාව තාම තියෙනවා ස්තුති කළ ලියපුවා. ඊට පස්සේ ඇඟලුම් කර්මාන්ත ආයතන ලංකාවේ ප්‍රධාන ඇඟලුම් ආයතන කීපයක් අපි ස්තුති කළා. ඒගොල්ලෝ බ්ලොක් කරගෙන මහන්න පටන් ගත්තා. අපි ඒක සමාජගත කරා මැදිහත් වුණා. ඉතින් ඒ විතරක් නෙමෙයි අපි ගත්තොත් එහෙම දැන් මේ විදිය ඔබ දන්නවා ලේ දන් දීම එකේ ලේ පරිත්‍යාග කිරීමේ ගැටලුවක් තියෙන මිනිස්සු ලේ පරිත්‍යාග කරන්න එන්නේ නැහැ. එතකොට අපි තමයි දැන් මේ වෙද්දිත් ලේ පරිත්‍යාග කරාම රට පුරා ලේ බැංකුවත් එක්ක සම්බන්ධීකරණය අපි කරගෙන යන්නේ. විස බීජ හරණයන් ගත්තොත් එහෙම මිනිස්සු කරන්න ඉන්න බයයි. මං කියන්නේ ඒක කැමැත්ත මිනිස්සු ඇවිල්ලා කරන්න කියන එක නෙමෙයි. නමුත් අපි නාරද මේකේ විශේෂත්වය අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩල වගේම ඒ වගේම අනිකුත් මේකට මැදිහත් වෙච්ච සියලු දෙනා වගේම අපේ පිරිසත් ඉතාමත් හොඳින් මැදිහත් වුණා. හැබැයි අපි කවුරුත් නාරද ලෙඩ රෝග බෝ කරගත්තේ නැහැ. අපේ ගෙවල් වල අපේ බිරිඳ ඒ වගේම අපේ දරුවෝ අපිත් එක්ක ආශ්‍රය කරන කට්ටිය ඒගොල්ලත් අපිත් එක්ක බය වෙලා හිටියේ. හැබැයි අපි ලෙඩේ බෝ කරගත්තෙත් නැහැ. ඒ වගේම අපි ඇතුලේ මේ ගෙවල් ඇතුළට වෙලා හිටියෙත් නෑ. අපි මොකද අපිට තිබුණ එකම අරමුණ මේකෙන් මිනිස්සු ගලව ගන්න කොහොමද කියලා. දේශපාලනය කරන්න කියන්නේ අපි මාසවල අංක ගැහුවේ නෑ. මම ගියාවට නාරද මම ගිහලා කිව්වේ නෑ මම ඡන්දය ඉල්ලනවා කියලා. දන්නෙත් නෑ. අපිට ඒක අදාළ නෑ. මොකද අපි ලැබුවේ ඒ වෙලාවේ තෘප්තිය. මොකද අපි ගෙවල් ඇතුළට වෙලා ඉඳලා කකා බිබී ඉන්න එකට වඩා අපි මාර තෘප්තියක් ලැබුවා. ඒ මිනිසුන්ගේ දුක වේදනාවත් එක්ක අපිට දෙන්න පුළුවන් සහායකය කොයිතරම්ද කියන ඒ ආදරය අපිව සෑහෙන ප්‍රබෝධමත් කරලා තියෙනවා. ඉතින් අපි ඒ තෘප්තිමත් කමින් අපි වැඩ කටයුතු කරනවා. දැන් මේ අලුත් තත් ඇතුළත් අපි හොස්පිටල් එකට දැනුවත් කරලා තියෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඡන්දේ පැත්තක තියලා අපි ඕගොල්ලන්ගේ වැඩිත් එක්ක සම්බන්ධ වෙනවා කියලා. දැන් මෙවර සාමාන්‍යයෙන් ජවිපේ බොහෝ අය පූර්ණ කාලීනව දේශපාලන යෙදෙන අය ඔබත් එවන් කෙනෙක්. මම හිතන්නේ ඔබ රැකියාවක නිරත වෙන්නේ නැහැ. දේශපාලනේ තමයි පූර්ණ කාලීනව කරන්නේ. දැන් එතකොට ඡන්දේට සල්ලි කොහෙන්ද? මෙහෙම නේද? දැන් ඡන්දෙට සල්ලි කොහෙන්ද කියලා කිව්වොත් ඕක දැන් ටිකට ඔය සමහර දැන් වලත් අහම. ඉතින් අපිට සල්ලි එන්නේ එකක් තමයි අපිත් එක්ක වැඩ කරන දැන් උදාහරණයක් ගත්තොත් මම පූර්ණ කාලීනව අවුරුදු 18ක් පක්ෂේ වැඩ කරනවා. මම බැඳලා ඉන්නේ. ඒ වගේ මට දරුවෙක් ඉන්නවා. ඉතින් ඒක නිසා අපේ ජීවිත අපේ අසල්වාසීන් හරි කවුරු හරි දැන් අපි මිනිස්සු දන්නවනේ.
ඉතින් ඒක නිසා අපි මොකක් හරි කන්න බොන්න නැති වෙලා අපේ දරුවා හරි බිරිඳ හරි ලෙඩක් රෝගයක් කියලා මොකක්වත් වෙලත් නැහැ. අපි තාමත් හිත සන්තෝෂෙන් අපේ ජීවිතය ගත කරගෙන යනවා. මොකද අපිට අපේ දේශපාලනය හරින හින්දා අපි නිවැරදි දෙයක් කරන නිසා ගත්තොත් එහෙම අපේ දේශපාලනයට ආශිර්වාද කරන සැලකුදු බලවේගයක් ඉන්නවා. ඔවුන් අපිට උදව් කරනවා. ඒ උදව්වෙන් තමයි යන්නේ. ඒක තමයි අපිට මුදල් හම්බෙන්න තියෙන එකම මාර්ගය. විදේශ රටවල ගත්තොත් එහෙම ලංකාව ඇතුලේ ලංකාවේ ඉන්න තරුණ තරුණියෝ සැලකුදු ප්‍රමාණයක් විදේශ රටවල වැඩ කරනවා. ඔවුන් අපේ ලංකාවට තමන්ගේ ගෙදරට කීයක් හරි යනවා වගේම විශේෂයෙන් මැතිවරණ කාලය ඇතුළත අපේ පක්ෂයට විශේෂයෙන් මාලිමාවට වැඩ කටයුතු කර ගැනීම සඳහා මුදල් ලැබෙනවා. එතකොට ඒව තමයි අපි පාවිච්චි කරමින් යන්නේ. ඕක තමයි තියෙන්නේ. ඒ වගේම ඔබ දන්නවා දැන් ඔබ කිව්වා වගේම මම පූර්ණ කාලීන අවුරුදු 18ක් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා වගේම මම විතරක් නෙමෙයි දැන් මම මේකේ ඉන්න කෙනානේ අපේ පක්ෂ අනිත් සහෝදරු වගේම අපි මේකේ උඩ සිට පහළ දක්වාම පක්ෂ තුළ ස්වේච්ඡාවෙන් වැඩ කරන පුරුද්දක් අත්දැකීමක් ජාලයක් ඉන්නේ. ඔවුන් වැඩ කරන්නේ වැටුපට නෙමෙයි. ඔවුන් මේ ගිල රැසීම් සංවිධානය කරන්නේ රංගව පාර්ලිමේන්තුවේ වල මොකක් හරි මගෙන් ගන්න නෙමෙයි. එතකොට එහෙම වෙච්ච එකක් තියෙනවා. ඉතින් මේක අපේ සමාජයට අර අලුත් නිසාත් මේක සමහරට සමාජය තුළ මේක මේ විදිහටම තීරුම් ගන්න බැරි හින්දාත් මොකද නාරද අර නරුමත්තේ කොයිතරම් තැනට ගිහිල්ලා තියෙනවද කියලා කිව්වොත් ඔයා ඇවිල්ලා නිකන් වැඩ කරනවා කියලා කිව්වොත් ඇත්තද? එහෙම වෙන්න බෑනේ. ඇයි එහෙම එකක් කියලා දන්නේ නැහැ. එහෙම එකක් හිතාගන්න නැහැ. ඉතින් අපේ ඇතුලේ ඉතිහාසෙ නම් එහෙම යන්නේ. ඉතින් අපි මුදල් හොයාගන්නේ එහෙම. ඉතින් අපි විවිධ වැඩ කටයුතු කරමින් අපි මුදල් හොයනවා. ඒ වගේම අපේ මුදල් ප්‍රමාණය ගත්තොත් එහෙම අපි තාමත් විවිධ භාවයක් ඇතුලේ අපිට යන මුදල් ප්‍රමාණයන් අපේ තියෙන වාර්තා ඒවා සියල්ලමත් අපි ඉදිරිපත් කරමින් යනවා. ඒක නිසා අපිට සියලු දෙනා මුදල් දෙනවා. ඒ මුදල් ඉතාමත් හරි පරිස්සමින් අපි වැඩ කරනවා. අපිට සාමාන්‍යයෙන් ආරද ඔයා රුපියල් 100ක් දුන්නොත් ඔයා ඒ රුපියල් 100න් ගන්නේ රුපියල් 100ක වටිනාකම නම් අපි ගොඩක් වෙලාට රුපියල් 100න් රුපියල් 1000ක වටිනාකමක් අපි කරගෙන තියෙන ඕක තමයි අපේ තියෙන වෙනස. අපේ රටේ මේ සංස්කෘතිය ගොඩක් බලපාන අපේ රටේ නීති නිර්මාණය කිරීමට හරි ක්‍රියාත්මක කරවීමේදී හරි. අපි දන්නවා අපේ රටේ මේ කාන්තාවන්ට අයිතියක් නැහැ බාර් එකකට ගිහිල්ලා මත්පැන් ගන්න ඒක තහනම්. එතකොට අපි දන්නවා අපේ රටේ ඉන්නවා අර සුළුතර ලිංගික ප්‍රජාවක්. එතකොට ඔවුන් සම්බන්ධයෙන්ුත් ක්‍රියාත්මක වෙන්නේ ඔවුන් අර කොන් කරන එහෙම වාතාවරණයක්. මෙන්න මෙවන් වූ කාරණා පිළිබඳව ඔබ දරන අදහස මොකක්ද? එකක් තමයි විශේෂම කාන්තාවන් පිළිබඳ ගත්තොත් එහෙම අපි දන්නවා කාන්තාවන් අපේ රටේ 51%ක් වැඩි වුණාට අපේ ආර්ථික ක්‍රියාවලිය ඇතුළේ අපේ තීන්දුව తీරන ගැනීම ක්‍රියාවලියත් කාන්තාවට ගත්තොත් එහෙම එවැනි බලයක් රට ඇතුලේ නැහැ. ඒ වගේම අපි විශ්වාස කරනවා අපේ රටේ කාන්තාව බල සම්පන්න කරන්න ඕනකමක් තියෙනවා නම් මම විශ්වාස කරනවා සහ අපි විශ්වාස කරනවා ප්‍රධාන ආයතන තුනක් තියෙනවා ගෙදරින් එළියට දාන්න ඕනකම තියෙනවා. එකක් තමයි රෙදි හොදන එක. අනිත් එක තමයි මේ උයන පිහන එක. අනිත් එක තමයි ළමයි බලා ගන්න එක. ඔය තුනෙන් මේ කාන්තාව ගලව ගත්තේ නැත්නම් ඒ කාන්තාවගේ ජීවිතයේ සැලකුතු ප්‍රමාණයක් ගෙදර බත් අම්මගේ ජොබ් එක කරන්නේ වෙන මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ඒක නිසා දැන් අපි සමාජයක් ලෙස කල්පනා කරන්න ඕනේ මේ දැන් රෙදි හොදන එකයි උයන පියන එකයි ඊට පස්සේ ළමයි බලා ගන්න එකයි මේක වෘත්තිමය තත්වයකට රටක් ඇතුලේ ගේන්න ඕනකම තියෙනවා. එකක් ඒක නොකර කාන්තාව එළියට ගන්න බෑ. දැන් අපි කිව්වට කාන්තාවට දැන් ඒ නීතිමය වෙනස්කම් කරලා පාර්ලිමේන්තුවේ මෙච්චරක් දෙන්න පළාත් සභාවේ අපි ඔහොමත් කරා කියලා. නමුත් ඒ කරනවා වගේම කාන්තාවට මේක ඇතුලේ දේශපාලනය කරන්න ඉඩකඩක් හදන්නේ නැත්තම් අපිට මේ අවස්ථාව දෙන්න හම්බ වෙන්නේ නැහැ. නිසා අපි ඉතාමත් විශ්වාස කරනවා අපි වගේ ව්‍යාපාරයක් ඇතුළේ අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම කාන්තාවට නිසි තැන ලබා දිය යුතුයි. ඒක එක. ඒ වගේම ඔබ අහපු දේ තමයි විශේෂයෙන්ම අර ලිංගික සුළුතර ලිංගික ප්‍රජාවන් පිළිබඳ වෙච්ච සංවාදය. ඔබ දන්නවා නාරද ලංකාවේ ප්‍රධාන දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි තමයි පළවෙනි වතාවට පිළිගත්තේ ඔවුන්ට ගැටලුවක් තියෙනවා. ඒ වගේම එම ගැටලුව වෙනුවෙන් ඔවුන්ට අයිතිවාසිකම් දිනා දෙන්න ඕන කියන එක අපි ප්‍රසිද්ධිය කියලා තියෙනවා. ඒක මේ ඡන්ද හින්දා හරි මොකද උගා සාමාන්‍ය ඡන්ද හම්බෙන්නේ නැහැ නේ උකට. ඔව්. නමුත් අපි ඒක පිළි අරගෙන තියෙනවා. මොකද නාරද අපේ බේස් එක පදනම තමයි මනුෂ්‍යත්වය. අපි කියන්නේ මිනිස්සු අතර තියෙන ලිංගික වෙනස්කම් එක හරි. රුචි අරුචිකම් මත හෝ එයා උසද මිටිද කියන මත හෝ ඒම අතර මිනිස්සු වෙන් කරන එක වැරදි. ඒක නිසා අපි කියන්නේ මිනිස්සු ලෙස තමයි වැඩ කරන්න ඕනකම තියෙන්නේ. ඔයාගේ රුචි අරුචිකම් ඔයාට තියෙන්න පුළුවන්. මගේ රුචි අරුචිකම් වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි කියන දේ තමයි
විශේෂයෙන්ම ඔය සමලිංගික සහ සංක්‍රාන්තික ලිංගික භාවයන් පිළිබඳ ගැටලුවේදී අපි ගත්තොත් එහෙනම් අපි පැහැදිලි තැනක ඉන්නවා. ඔවුන්ට ඔවුන්ගේ ඒ තියෙන නීතිමය පද්ධතිය ඔවුන් දැන් අද ගත්තොත් අපරාධකාරයන් බවට පත් කරලා තියෙන එක වැරදි. ඔවුන් මේ රටේ මිනිස්සු. ඒ නිසා අනිත් මිනිස්සුන් ලෙස ඔවුන්ට ජීවත් වෙන්න වෙච්ච ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් අපිත් වැඩ කරනවා. ඒ වගේම මේ සමාජ වගකීමක් තමයි මේ හැම මිනිහම මේ සමාජය තුළින් ආරක්ෂා කිරීම මිසක් මේකෙන් එක්කෙනෙක් හරි එළියට දාන්න හදනවා නම් ඒ සමාජයේ විනාශය තමයි ගේන්නේ. එක්කෙනෙක් කොහොම හරි මේ සමාජයෙන් එළියට දාන්න යනවා. ඒ නිසා මේ සියලු සමාජය තුළ අපි ඉන්න ඕනේ කියන අදහසේ තමයි අපි ඉන්නේ. ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා. අනිවාර්යයෙන්. මට කියන්න අපි සාකච්ඡාව අවසන් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. තව යමක් එකතු කරන්නට තියෙනවද මේ සාකච්ඡාවට? ඔව් එකක් නාර්ද මම කියන දේ තමයි තව දින කිහිපයකින් ලංකාව තුළේ අලුත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්න ඔබට අවස්ථාව හම්බ වෙනවා. ඉතින් ඒක නිසා හැමදාම මේ අවුරුදු 72ක් ඇතුළත පහුගිය අවුරුදු 4මාර ඇතුළත මිනිස්සු දේශපාලනඥයන්ට දේශපාලනය කරපු මිනිස්සුන්ට බැන හිටපු එකක් තිබුණේ. ඉතින් ඒක නිසා දැන් ඔබට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මේ බැනපු එක පැත්තක දාලා ඔබට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඔබ ඔබේ ජීවිතය, ඔබේ දරුවා ගැන, ඔබේ අනාගතය ගැන, තරුණ තරුණියන් ගැන අලුත් තීරණයක් ගන්න. ඉතින් ඒක නිසා අපි හිතනවා ගෝඨාභය මහත්තයා දැන් රටේ ජනාධිපති වෙලා ඉවරයි. ඒක අපේ කැමැත්ත නුනට රටේ මිනිස්සුගේ කැමැත්ත ඒක අපි පිළිගන්නවා. ඒක නිසා නමුත් ඒ කාට වුණත් රට ඇතුලේ පාර්ලිමේන්තුවක් කරන්න හොඳ පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගන්න ඕනකම තියෙන්නේ. හොඳ පාර්ලිමේන්තුව නිර්මාණය කරන්න බෑ දූෂිතයන්ගෙන්, වංචාකාරයන්ගෙන්, කුඩුකාරයන්ගෙන්, එතනෝල්කාරයන්ගෙන් එහාට මෙහාට ප්‍රතිපත්තියක් නැතුව මිනිස්සුන්ගේ පුරවලා. ඒ නිසා ඔබට ජනප්‍රිය වෙන්න පුළුවන් ඔහු. ඔබට ළඟට ඇවිල්ලා කතා බහ කරනවා වෙන්න පුළුවන් ඕන්. හැබැයි ඔබේ එතනින් පස්සේ අවුරුදු 4මාර ඔබ දුක් විඳිනවද? නැත්නම් මෙතනින් එහාට ඔබ ජීවිතේ අලුත් බලාපොරොත්තුවක් සහිතව ඒ දෙන ඡන්දේ, විශේෂයෙන් මාලිමාවට දෙන ඡන්දෙන් ඔබ සන්තෝෂ වෙනවද කියන ඒ ආදරණීය තීරණය ඔබට ගන්න කියන අපි දැඩි සුබවාදයක් ඇතුළේ ඉන්නේ. අපිට විශ්වාසයි අගෝස්තු මාසේ 5 වෙනිදා මේ රටේ මිනිස්සු ඉතාමත් හොඳ ආදරණීය තීන්දුවක් ගනි. ඒ තීන්දුව මත විශේෂයෙන්ම මාලිමාවෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යෑම ඇතුළේ ඉදිරි අවුරුදු 5 ඇතුළේ ඔබේ අනාගතය, ඔබේ දේශපාලන අයිතිවාසිකම්, ඔබේ අරගණන් වලට නොබියව ප්‍රතිපත්තිකරුක අපි සටන් කරන්න මැදිහත් වෙනවා. ඒ වගකීම අපි ගන්නවා කියන එක මතක් කරන්න කැමතියි. හොඳයි, එහෙනම් ඉතින් අපි බලමු අගෝස්තු මාසේ 5 වෙනිදාන් පස්සේ මොකද අපේ රටේ ඡන්දදායකයන් කොළඹ දිස්ත්‍රික්ක ඡන්දදායකයන් ඔබට දක්වපු ප්‍රතිචාරය කියලා. බොහොම ස්තුතියි අපේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව. ස්තුතියි. එවනම් අපි ත්‍රිමාන වැඩසටහනෙන් සමගින් යනවා. ඉතින් අපේ channel එක subscribe කරන්න. නැවත වතාවක් මෙවන් වූ සංවාදයකින් හමු වෙන බලාපොරොත්තු ඇතුව තමයි සමගින් යන්නේ.